12 13 ඒකක වලින් ලැබිලා තියෙන කෙටි ප්‍රශ්න පිළිබඳව විමර්ශනය කරන්න තමයි දැන් හදන්නේ. 2020 48 වෙනි ප්‍රශ්නය විද්‍යුත් වාණිජ්‍ය සම්බන්ධයෙන් වගන්ති 3ක් දීලා තියෙනවා. මේ වගන්ති වලින් කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහනවා. කිසියම් භාණ්ඩයක් විවිධ ඊ වාණිජ්‍ය අඩවි වල විවිධ මිල ගණන් වලට තියෙන්න පුළුවන්. ඒක නිවැරදි. විවිධ මිල ගණන් වලට තියෙන්න පුළුවන්. භාණ්ඩ බාර ගන්න අවස්ථාවේදී මුදල් ගෙවීමට ඉදීමෙන් පාරිභෝගිකයට ඊ වාණිජ්‍ය අඩවිය හරහා තමන් මිලදීගත් භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන්. ඒකත් නිවැරදි. කෑෂ් ඔන් ඩිලිවරි කියන අවස්ථාව භාණ්ඩ ගෙදරට ගෙනහලා බාර දෙන වෙලාවේ මුදල් ලබා දෙන අවස්ථාව. සඳහන් වන මිලට අමතරව ප්‍රවාහන සහ සේවා ගාස්තු අනිවාර්යයෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා ඊ වාණිජ්‍ය සේවාවන් තුල. ඒතර මේ ABC සියල්ලම තමයි සත්‍ය වෙන්නේ. ඊළඟට පහත සඳහන් දේ සලකන්න. අහසෙහි වලහකුළු ඇතිවීම ජීවීන්ගේ පරිණාමය මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය. එතකොට මේවෙන් කවරක්ද භාවිතා වෙන්නේ අහනවා ජෛව ප්‍රේරිත පරිගණනයට. bio inspired computing වලට. ඒතකොට ජෛව ප්‍රේරිත පරිගණකය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපිට අවබෝධයක් තියෙන්න ඕනි. විශේෂයෙන් ජෛව ආශ්‍රිත පරිගණකකරණය. ජීව විද්‍යාවේ මූලධර්ම සහ ස්වභාවික ලෝකයේ පදනම් කරගත් පරිගණක ආකෘති. සාමාන්‍ය විදිහට ගැටලුවක් ඇල්ගොරිතමයක් හදනවා නම් ගැටලුවක් විසඳන්න දැන් එම ගැටලුව මීට කලින් ස්වභාව ධර්මයේ තුල තියෙනවද? Does this problem have any parallels in nature? ස්වභාව ධර්මයේ මේක තියෙනවද? තියෙනවා නම් අන්න ඒ උපක්‍රමය අනුගමනය කරලා ඇල්ගොරිතම් එකක් මේ ගැටලුව විසඳන්න සූදානම් කිරීම තමයි ජෛව ප්‍රේරිත පරිගණනයේදී සිද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙමනම් අපිට ගන්න වෙන්නේ අහසේ වලාකුළු ඇතිවීම කියන එක ගන්න බෑ. ජීවීන්ගේ පරිණාමය මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය වගේ සාධක ගණනාවක් අනුසාරයෙන් තමයි පිළිතුරු සොයන්න ජෛව ප්‍රේරිත පරිණාමයේ පරිගණනය සූදානම් වෙලා තියෙන නිසා B හා C. ඊළඟට අහනවා ක්වොන්ටම් පරිගණනය සම්බන්ධයෙන් කවරක් නිවැරදි වේද කියලා. දැන් ක්වොන්ටම් පරිගණනයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? ක්වොන්ටම් පරිගණනයේදී ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්ම යෙදෙනවා. ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා එකක් තියෙනවා. ඒකේ මූලධර්ම භාවිතා කරන එක නිවැරදි. ඊළඟට කියුබිටුව. කියුබිට්ස් කියන එක තමයි මේකේ භාවිතා වෙන්නේ. ඒකත් නිවැරදි. විකිරණ පිට කරනවා කියන එක පිළිගන්න බෑ. දැන් මොකද්ද බලමු කියුබිටුව කියලා. සාමාන්‍යයෙන් ක්ලාසිකල් බිට් එක ගත්තොත් එක අවස්ථාවකට පවතින පුළුවන් එක තත්ත්වයක් විතරයි. එක්ක බිඳුව එක්ක එක. බිටුවක පැවතින තත්ත්වයන් දෙක වෙන්නේ. නමුත් කියුබිටුව කියන එක ගත්තොත් cubic unit information in quantum computing, qubits play a similar role in quantum computing as bits play in classical computing, but they behave very differently. Classical bits are binary and can hold only a position 0 1, but qubits can hold superposition of all possible states. So qubit එකේ කොයි වෙලාවකවත් මේ බිඳුව හෝ එක කියන එක පවතින්නේ නැහැ. සෑම විටම එක්ක බිඳුව එක්ක එක කියන මේ තත්ත්වයන් දෙකම පවතින්න පුළුවන්. යම් අවස්ථාවක් ගත්තොත්. ඒක qubituව කියන එකේ මූලික හැඩ රුව තමයි. ඊට පස්සේ ගත්තොත් quantum computing කියන්නේ මේකදී යොදා ගන්නවා quantum computers harness the unique behavior of quantum physics. quantum physics වල තියෙන හැසිරීමත් මේකදී යොදා ගන්නවා. ඉතින් එම නිසා අපිට පිළිතුරු විදිහට පාර ගන්න තියෙන්නේ A හා B. හතර උත්තරේ. දැන් 2017 අවුරුදු 26 වෙනි ප්‍රශ්නේ ගත්තොත් විද්‍යුත් ව්‍යාපාර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තමයි අහන්නේ. විද්‍යුත් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු අපි. විද්‍යුත් ව්‍යාපාර ගැන සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට මේ බඩවි වල e-business is the facilitation of business through the use of internet and online technology. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක විතරක්ම නෙවෙයි online technology මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. e-business is not conducted exclusively online. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අන්තර්ජාලය යොදා ගන්නවා කියලා කියන්න බෑ විද්‍යුත් ව්‍යාපාර වලදී. වෙනත් උපක්‍රම යොදා ගන්න පුළුවන්. එතකොට දැන් ගත්තොත් e-commerce කියලා කියන්නේ in a nutshell e-commerce is the transaction of goods and services on the internet. Transaction of goods and services. goods සහ එහෙම නැත්නම් භාණ්ඩ සහ සේවාවන් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කර ගැනීම. Also known as electronic commerce. And e-commerce typically refers to the sale of physical goods on the internet. එතකොට දැන් ගත්තොත් මේ දෙකේ වෙනස තවත්
මෙතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් අපිට පුළුල් කුලකේ එහෙම නැත්නම් වැඩි පුළුල් යෙදුම තමයි e-business කියන්නේ. ඒකේ උපකුලකයක් විදිහට තමයි e-commerce අපිට දක්වන්න තියෙන්නේ. දැන් මෙතන පැහැදිලිව පෙන්නනවා e-business is the broader concept and is the superset of e-commerce. මේක broader concept එක. මොකද ඉලෙක්ට්‍රොනික විදිහට ව්‍යාපාර සිදු කිරීම. එතකොට e-commerce is the part of the e-business or is subset of e-business. ඒතර මේක ටිකක් පුළුල් යෙදුමක්. ඒක තුල විද්‍යුත් වාණිජ්‍ය උපක්‍රම වගේම විද්‍යුත් ව්‍යාපාර වෙනත් උපක්‍රම අන්තර්ජාලය විතරක්ම නෙවෙයි මෙතන තියෙන ආකාරයේ ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් මේ වගේ දේවල් යොදා ගන්න. ඉතින් මේ නිසා විද්‍යුත් ව්‍යාපාර තමයි පුළුල් යෙදුම වෙන්නේ. එහෙමනම් මෙතන නිවැරදි පිළිතුරු මොනවද කියලා බලමු. අර්ධ වශයෙන් මාර්ගගතව පවත්වාගෙන යන ව්‍යාපාර ක්‍රියාවලියකි. අර්ධ වශයෙන් මාර්ගගතව පවත්වාගෙන යන ක්‍රියාවලිය කියන එක ප්‍රතික්ෂේප කරන්නත් බෑ දැනට. නමුත් මේක හැම විටම අර්ධ වශයෙන්ම පවත්වාගෙන යනවා කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. මාර්ගගතව පවත්වාගෙන යනවා කියන්නේ මොකද විද්‍යුත් ව්‍යාපාර කියන එක කුමක් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් යොදා ගන්නවානේ. ඒ වගේම පෙර අන්ත සහ පසු අන්ත වලින් සමන්විත ක්‍රියාවලින් සමන්විත වේ කියලා තියෙනවා. ඒතර පෙර අන්ත පසු අන්ත දැන් අත්වගේ මේක ලකුණු ලයිස්ට් මාකින් ස්කීමේදී මේක නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න තියෙනවා. ඊළඟට බ්‍රික් ව්‍යාපාරිකයන් උන්ගේ ව්‍යාපාර මාර්ගගතව පවත්වනවා. ඒතර බ්‍රික් කියලා කියන්නේ මාර්ගගතව පවත්වන්න නැති කට්ටිය. මේක වෙන්න බෑනේ. මාර්ගගතව පවත්වන්නේ නැහැ බ්‍රික් ව්‍යාපාර. ඕනෑම විද්‍යුත් වාණිජ්‍ය යෙදුමක් විද්‍යුත් ව්‍යාපාර යෙදුමක්. ඒතකොට අපි දැන් අර කිව්ව ආකාරයට පුළුල් යෙදුම තමයි විද්‍යුත් ව්‍යාපාර. එහෙමනම් මේ ප්‍රකාශය නිවැරදි. ඕනෑම වාණිජ්‍ය යෙදුමක් ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒතකොට ඒක විරුද්ධාර්ථය මෙතන තියෙනවා. ඒ නිසා ඒක වැරදි. එතකොට මේ ප්‍රශ්නේ සඳහා 2 සහ 4 යන පිළිතුරු දෙකම නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න තියෙනවා. මාකින් ස්කීම් එකේ තියෙන ආකාරයට. ඊළඟට ගත්තොත් 28 වෙනි ප්‍රශ්නය කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පහත් දක්වන කුමන වගන්තිය සත්‍ය වේද? කෘත්‍රිම බුද්ධිය සඳහන් කරන දෙයක් තමයි විශේෂයෙන් කෘත්‍රිම බුද්ධිය තුල විශේෂඥ පද්ධති ගත්තොත් ඉන්ෆරන්ස් එන්ජින් එක. මොකද්ද බලුවොත් අපි මේ පොඩ්ඩක් මෙතන විශේෂඥ පද්ධතියක අඩංගු වෙනවා a computer program that uses artificial intelligence method to solve problems within a specialized domain that ordinarily requires human expertise in order to accomplish feats of apparent intelligence and expert system relies on two components, a knowledge base and inference engine. දැන් මෙතන තියෙනවා inference engine කියන එකයි දැන් human expertise ගේ knowledge base එකට ලබා ගන්න ඔහුගේ දැනුම් සම්භාරය inference engine එක පදනම් කරගෙන තමයි user interface එකක් කරා අපිට query කරන්න පුළුවන්කම ලැබෙන්නේ. The inference engine is the active component of expert system. ඒක තමයි active component. It contains strategies අඩංගු වෙන්නේ ඒකේ. Use the knowledge present the knowledge base to draw conclusions. ඒතර සාමාන්‍ය තීරණ ගැනීම ගැන දැනුම් පදනම තිබුණට මදි දැනුම් පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ප්‍රධාන කොටස තමයි ඉන්ෆරන්ස් එන්ජින් එක. දැන් එතකොට නොලෙජ් එක එතන අවශ්‍ය අවසාන තීරණ ඉදිරියට ලබා දීමේදී ඉන්ෆරන්ස් එන්ජින් එක මුල් වෙනවා. රූල් බේස්ඩ් එක්ස්පර්ට් සිස්ටම් රූල් බේස්. ඉතින් යම් නීති ටිකක් පදනම් කරගෙන තමයි මේ එක්ස්පර්ට් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහයි එhmenan අපි ඉස්සරහට ගියොත් විශේෂඥ පද්ධතියක අනුමාන යන්ත්‍රයේ මානව තීරණ ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම අනුකරණය කරයි. එතකොට දැන් ඒ ප්‍රකාශය මෙතන මේ සඳහන අනුව මුළුමනින්ම අනුකරණය කරයි කියන එක එකඟ වෙන්න බෑ. එතකොට දැනුම් පදනම තියෙනවා. නමුත් අවසාන ඒ දැනුම් පදනම පාවිච්චි කරලා අවසාන නිගමනය ලබා දෙන්නේ ඉන්ෆරන්ස් එන්ජින් එක. ඒ ඉන්ෆරන්ස් එන්ජින් එක මානව තීරණ ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම අනුකරණය කරයි කියන එක සත්‍ය වෙන්නේ නැහැ. විශේෂඥ පද්ධතියක දැනුම් සමුදායක් තුල විශේෂඥයෙකුගේ ප්‍රාථමික දැනුම පමණක් අඩංගු වෙයි. එතකොට ප්‍රාථමික විශේෂඥයෙකුගේ කියලා තියෙන එක්කෙනෙක්ගේ ප්‍රාථමික දැනුම විතරක් අඩංගු වෙනවා කියන එක පිළිගන්නත් බෑ. විශේෂඥ පද්ධති සෑමටම ඥානමය ඇල්ගොරිතම මගින් ක්‍රියාත්මක කෙරේ. එතකොට හැම විටම ජෙනටික් ඇල්ගොරිතම්ස් පාවිච්චි කරනවාද කියන එක පිළිබඳ එහෙම විශේෂ නීතියක් ඉදිරිපත් කළා නැහැ. ඥානමය ඇල්ගොරිතම් මගින් දී ඇති ගැටලුවක් වුණා එක් පිළිතුරක් පමණක් ලබා දෙයි. දැන්
එහෙමත් විශේෂයෙන් අපිට කියන්න බෑ. එක් පිළිතුරක් දෙනවා කියලා සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ප්‍රකාශය වඩාත් නිවැරදි විදිහට පිළිගන්න පුළුවන් ජානමය ඇල්ගොරිතම වලදී ප්‍රශ්නයක විසඳුම පුනර්කරණ කිහිපයකදී පරිණාමණය කරයි. දැන් බැලුවොත් genetic algorithm කියන්නේ මොකක්ද? Genetic algorithms are a group of search methods that inspired by the theory of evolution. එතකොට theory of evolution කියලා කියන්නේ evolution එක එහෙම නැත්නම් විකාශනය සම්බන්ධ න්‍යායන් යොදා ගන්න පුළුවන් ඇල්ගොරිතම ක්‍රමවේදයක්. පරිණාමීය ගති ලක්ෂණ යම්කිසි දෙයක තියෙන යොදාගෙන ගැටලු වලට විසඳුම් හොයන ඇල්ගොරිතම් විශේෂයක්. එතකොට ඒ අනුව ගත්තොත් ක්‍රියාවලිය චක්‍රවල තියෙනවා අපිට ජානමය ඇල්ගොරිතමේදී දී ඇති ප්‍රශ්නයක විසඳුම ඉටරේෂන් කිහිපයකදී පරිණාමණය කරයි. එකවරම පිළිතුරක් ලැබෙන්නේ නැහැ. නමුත් අර ඉවොලියුෂන් කියන සිද්ධියේදී වෙන කතන්දරේ තමයි නැවතත් විසඳුම පරිණාමණය වෙමින් තමයි ලබාගෙන අවසන් පිළිතුර ලැබෙන්නේ. ඒ නිසා අපිට නිවැරදි පිළිතුරු විදිහට 5 බාර ගන්න පුළුවන්. ඊළඟට 2017 50 ප්‍රශ්නය 5ක් දක්වා ඇති වගන්ති සලකන්න. අදාළ පාරිසරික වෙනස්කම් වලින් ප්‍රතිචාර දැක්විය හැක. හොඳින් අර්ථ දක්වා ඇති පරිශීලක උපදෙස් අනුව සෑම විටම ක්‍රියා කරයි. පූර්ව අර්ථ දැක්වූ කාර්ය සමූහයක් පමණක් ඉටු කරයි. අසම්පූර්ණ තොරතුරු මත තීරණ ගැනීමට හැකියාවක් ඇත. බුදුකාංග ඒජන්ත සම්බන්ධව කුමන ගුණාංග ලෙස සලකන්න පුළුවන් දහනවා මේකෙදි. දැන් මුදුකාංග ඒජන්ත පද්ධතියක ගුණාංග වෙන්න ඕනි. මෙන්න මේක ගුණාංගයක් විදිහට බාර ගන්න පුළුවන්. අදාළ පාරිසරික වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. යම් කිසි ගැටලුවක් විසඳන්න නිර්මාණය කරපු ජාල පරිසරයක් තුළ බොහෝ විට ක්‍රියාත්මක වෙන මෘදුකාංගමේ ඒකකයක් තමයි ඒජන්ත මෘදුකාංගන කියලා කියන්නේ. ඒකට ඒජන්ට් කියන අදහස අපි දන්නවා යම් වැඩක් බාර දීලා ඒ වැඩේ වෙනුවෙන් කටයුතු කරන කෙනෙකුට ඒජන්ට් කියලා කියනවා. එතකොට හොඳින් අර්ථ දක්වා ඇති පරිශීලක උපදෙස් අනුව සෑම විටම ක්‍රියා කරයි. දැන් අනිවාර්යයෙන්ම දැන් හොඳින් අර්ථ දක්වා ඇති පරිශීලක උපදෙස් අනුව මේ සමහර ගැටලුවට උපදෙස් හොයන්න බෑ. ඒක අවස්ථානුකූලව ගැටලුවේ ස්වරූපය වෙනස් වෙනවා. ඒ අනුව වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳින් අර්ථ දක්වා ඇති පරිශීලක උපදෙස් අනුව ක්‍රියාත්මක වෙනවා කියන එක බාර ගන්න බෑ. මෙතන තියෙන පිළිතුරු වල හැටියට පූර්ව අර්ථ දැක්වූ කාර්ය සමූහයක් පමණක් ඉටු කරයි. ඒකත් අසම්පූර්ණයි. පූර්ව දැක්වූ කාර්ය සමූහයක් විතරක් නෙවෙයි ප්‍රොඇක්ටිව් සහ රියැක්ටිව් කියන අදහස් දෙක අනුව මේ එහෙම කලින් සැලසුම් කරපු දේවල් ටිකක් විතරක් නෙමෙයි කරන්නේ. ඒ වගේම අසම්පූර්ණ තොරතුරු මත තීරණ ගැනීමට හැකියාවක් ඇත කියන එකට දැන් මෙතන අපිට දීලා තියෙන පිළිතුරු දෙක බැගින් දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකටත් බාර ගැනීමට සිද්ධ වෙනවා. A හා D කියන පිළිතුරු දෙක තියෙන අවස්ථාව මොකක්ද බැලුවොත් අංක 3. ඒ නිසා අදාළ පාරිසරික වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන් මෘදුකාංග පද්ධතිය වලට. ඒ වගේම ගති ලක්ෂණයක් තමයි අසම්පූර්ණ තොරතුරු මතත් තීරණ ගන්න මෘදුකාංග පද්ධතිය වලට පුළුවන්. ඒ නිසා A හා D. 2019 අවුරුද්දේ ප්‍රශ්නේ 5. ප්‍රශ්නය ඊ වාණිජ්‍ය සම්බන්ධ පහක් දක්වන ක්‍රියාවලිය සලකන්න. සපත් විබලක් මාර්ගගතව මිලදී ගැනීම, ප්‍රියතම නවකතාවේ ඉලෙක්ට්‍රොනික පිටපතක් මාර්ගගතව මිලදී ගැනීම, නිවසේ සිට ගුවන් තොටුපළ වෙත යාමට කුලී රථයක් මාර්ගගතව වෙන් කර ගැනීම. දැන් පියෝ ක්ලික් ව්‍යාපාර ආකෘතියට මේකෙන් අයිති වෙන්නේ කවුද කියලා අහනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පියෝ ක්ලික් කම්පැනිස් කියලා බැලුවොත් එහෙම මොනවද මේ දක්වලා තියෙන්නේ? පියෝ ක්ලික් companies are ones that conduct their business operations only online and do not do business offline. Offline කොහොමද කරන්නේ නැහැ. These companies have launched themselves only on internet without any previous existence as a firm. දැන් මේවා අන්තර්ජාලය ඔස්සේම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ, ගොඩනැගිලා තියෙන්නේ without any previous existence. වෙනි කිලිම විකාශයක් නෙවෙයි, වෙනත් විදිහකට තිබුණ නෑ මේවා. කෙලින්ම අන්තර්ජාලයටමයි ආවේ. The kind of pure click companies are below: search engines, සෙවුම් යන්ත්‍ර, අන්තර්ජාල සේවා සැපයුම්කරුවෝ, internet service providers, commercial sites, transactions sites, content sites and enabler sites. දැන් මේ වගේ ගත්තොත් pure click කියන එකට අයිති වෙන වඩාත් ගැළපෙන පිළිතුර මොකක්ද මෙතනින් තමයි අපිට තෝරන්න තියෙන්නේ. එතකොට දැන් අපිට C ප්‍රකාශය ගත්තොත් C ප්‍රකාශය මාර්ගගතව වෙන් කර ගැනීමක් පමණයි.
නමුත් ගුවන් තොටුපළ කරා යනකොට පොලිස් රථයේ ඉතුරු සේවාව මාර්ගගතව සිද්ධ වෙන්නේ නැහනේ. ඊළඟට ගත්තොත් මෙතන ඉලෙක්ට්‍රොනික පිටපතක් e-book කියන එක මාර්ගගතව මිලදී ගැනීම කියනකොට ඕෆ්ලයින් සම්බන්ධයක් නැහැ. එතකොට විද්‍යුත් පිටපතක්මයි එතන තියෙන්නේ. මාර්ගගතවයි මිලදී ගන්නෙ. එම නිසා මේක pure click වැඩක් තමයි එතන සිද්ධ වෙන්නේ. නිසා මේක බාර ගන්න පුළුවන්. දැන් සපත්‍ය යුගලයක් මාර්ගගතව මිලදී ගැනීම කියනකොට දැන් සපත්‍ය යුගල තියෙනවනේ. භෞතික ස්ටෝර් දීලා තියෙන පිළිතුරු වලින් තියෙන්නේ A හා B කියලා පිළිතුරු දෙකක් නැහැනේ කොහෙවත්. ඒ නිසා මෙන්න මේ B අඩංගු වෙන B හා C කියලා පිළිතුරක් තියෙනවා. ඒක වෙන්නත් බෑ. මොකද C අයිති නැති නිසා A හා C කියන එක ගන්නත් බෑ. C අයිති නැති නිසා C පමණයි කියන එක ගන්නත් බෑ. ඒතර එහෙමනම් B සහ A අතර තමයි තරඟය තියෙන්නේ. එහෙනම් අපිට B පමණ කියන එක තමයි පිළිතුරු විදිහට pure click ව්‍යාපාර ආකෘතියට. ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ ස්වභාව දහමෙන් පෙළඹවන පරිගණනය nature inspired computing. එතකොට nature inspired computing කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බැලුවොත් කොටස විසඳීම සඳහා ස්වභාව ධර්මයේ පාවිච්චි කරන මේ ඇල්ගොරිතම යොදා ගැනීම තමයි ස්වභාව දහමෙන් පෙළඹවෙන පරිගණකරණය යටතේ අත් වශයෙන්ම කරන්නේ. ඒ නමුත් දැන් කියන ආකාරයට මේක ෆිසික්ස් වල බයෝලොජි වල ඉංජිනේරිං වල ඉකොනොමික්ස් වල ඕන තැනක යොදා ගන්න පුළුවන්. ස්වභාව දහමෙන් පෙළවෙන පරිගණකයේ සංකීර්ණ ගැටලු විසඳන පරිගණක ආකෘතියක් සැලසුම් කර සංවර්ධනය කිරීමට ස්වභාවික ප්‍රපංචයක් සංසිද්ධියක් නිරීක්ෂණය කර යොදාවනු ලැබේ. ඒක බාර ගන්න පුළුවන්. පරිගණනීය අභියෝගාත්මක ගැටලු අවබෝධ කර ගැනීම සහ හිඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය මගින් ස්වභාව දහමෙන් පෙළවෙන පරිගණකරණය භාවිතා කළ හැකියි. ඒකත් බාර ගන්න පුළුවන්. මේක තමයි මෙතනදී අපිට මේ පහලින් තියෙන බයෝලොජි ඉංජිනේරිං වගේවත් යොදා ගන්න පුළුවන් නිසා මෙන්න මේක වැසිවනාන්තර සාගර වනසත්ව අභය භූමිය වලට විතරක් නෙවෙයි. ඒ නිසා A හා B තමයි පිළිතුර විදිහට තියෙන්නේ. නමුත් අපෙන් අහන්නේ සාවද්‍ය වේද. ඔව් සාවද්‍ය වේද කියවම C පමණයි. වැරදි C ප්‍රකාශය. ඊළඟට 2018 ව්‍යාපාර සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. brick and click යන යම් සමාගමකට මාර්ගගත නොවන හා මාර්ගගත යන දෙකම එකතු කර ව්‍යාපාර පවත්වාගෙන යන හැකි ව්‍යාපාර ආකෘතියක business model. brick and click. ඒතර ඒක හරිනේ. offline හා online. මේ ප්‍රකාශය නිවැරදි. pure brick යනු යම් සමාගමකට භෞතික පැවැත්මක් පමණක් ඇති ව්‍යාපාර ආකෘතියක්. pure brick භෞතික ව්‍යාපාර ආකෘතියක් පමණ එකත් හරි. pure click ව්‍යාපාර ආකෘති වලට අන්තර්ජාලය මත පමණක් පැවැත්මක් ඇත. එතකොට මේ ප්‍රකාශයත් නිවැරදි. එහෙමනම් ABC ප්‍රකාශ ABC තුනම තමයි තත්ත්වය. ABC සියල්ලම තමයි නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ. 2018 32 වෙනි ප්‍රශ්නය ආලෝකකරණයේ උෂ්ණත්වය විනෝදාස්වාද පද්ධති හා උපකරණ පාලනය කරන සුහුරු නිවෙස් යෙදුමක්. ස්මාර්ට් හෝම් ඇප්ලිකේෂන් එකක් පහත කවරකට උදාහරණයක් වේද කියලා අහනවා. එතකොට මෙතන ආලෝකකරණයේ උෂ්ණත්වය විනෝදාස්වාදයේ පද්ධති මේ උපකරණ නිවසේ ස්ථාන ගණනාවක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඔක්කොම එක තැන්වල තියෙන ඒවා තමයි මේ ස්මාර්ට් හෝම් ඇප්ලිකේෂන් එකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පිළිතුරු අතරින් වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ සාර්වත්‍රික පරිගණනය කියන එක. මොකද මේ අනිත් සංකල්ප දැන් අපි දන්නවා පැහැදිලිවම වෙනත් දේවල් අදහස් කරන එකක්. නමුත් මේ සාර්වත්‍රික පරිගණනය කියන එක ubiquitous computing කියන්නේ මොකද්ද කියලා බැලුවොත් is a concept in software engineering and computer science where computing is made to appear any time everywhere. ඕනම වෙලාවක සෑමතැනකම ක්‍රියාත්මක වෙන පරිගණන පද්ධති ගැන තමයි අපි මේ සාර්වත්‍රික පරිගණනය කියලා කියන්නේ. එතකොට මේ කියන සුහුරු නිවාසයට අදාළ සෑම තැනකම සෑම වෙලාවකම මේ පද්ධති ටික පාලනය කිරීම සාර්වත්‍රික පරිගණනයට තමයි ඈත් වෙන්නේ. පහ පිළිතුර තමයි නිවැරදි. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න. ආයාචිත තැපැල් පෙරහන් තුල කෘත්‍රිම බුද්ධි පද්ධති භාවිතා කළ හැකිය. කෘත්‍රිම බුද්ධි පද්ධති වලට අවිනිශ්චිත තොරතුරු විශ්ලේෂණය කිරීමට හැකියාව ඇත.
කෘත්‍රිම බුද්ධි පද්ධතියක් කියන පෘථිවි පෘෂ්ඨයේ ඇති යම් යම් ස්ථානවලට සම්බන්ධ දත්ත අත්පත් කර ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා හරි කියලා පිළිතුරක් ගත්තොත් මෙන්න මේ C කියන අදහස කෙලින්ම කෘත්‍රිම බුද්ධිමය පද්ධතියක් කියලා කියන්න බෑ. මොකද පෘථිවි පෘෂ්ඨයේ යම් යම් ස්ථානවල පවතින දත්ත අත්පත් කර ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා ප්‍රදර්ශනය කිරීම මේක ජියෝග්‍රැෆිකල් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් විදිහට තමයි අර්ථ දක්වන්නේ. GIS. එතකොට එම නිසා මේ කියන කාරණා දෙකම හරි. කෘත්‍රිම බුද්ධි පද්ධතිය පාවිච්චි කරලා ස්පෑම් ඊමේල් හොයාගන්න පුළුවන්. අනවශ්‍ය ඊමේල්. කෘත්‍රිම බුද්ධි පද්ධතියට අවිනිශ්චිත තොරතුරු විශ්ලේෂණය කිරීමට හැකියාවක් ඇත. ඒකත් නිවැරදි. එහෙමනම් A හා B කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න තියෙන්නේ. 33 ප්‍රශ්න 2018 38 වෙනි ප්‍රශ්නය. නූතන තොරතුරු තාක්ෂණ නිපුණතාවලට අදාළව පහත ප්‍රකාශ සලකා බලන්න. සාම්ප්‍රදායික පරිගණනයේ ට්‍රැඩිෂනල් කම්පියුටිං දත්ත ද්විමීය සංඛ්‍යාවට ආකේතනය කරනු ලබන අතර ක්වන්ටම් පරිගණනයේ ක්වන්ටම් පිටුවත් ඒක හරි. කලින් ප්‍රශ්නයකට අපිට හම්බුණානේ. සාම්ප්‍රදායික පරිගණනයේදී ද්විමීය සංඛ්‍යා එන්කෝඩ් කරන අතර ක්වන්ටම් පරිගණනයේදී ක්වන්ටම් බිටු කිව් බිට් යොදා ගන්නවා කියන එක. එතකොට ශරීර යෝග්‍යතාවයේ සැබැඳි ඇවිදින ලද පියවර සංඛ්‍යාව හා හෘද ස්පන්දන වේගය වැනි ක්‍රියාකාරකම් අනුමැගුමට අදාළ දත්ත මැනීම සඳහා පැළඳිය හැකි උපක්‍රමයක් සංවේදක ජාලයකට උදාහරණයක්. එතකොට අපි සූදානම් වෙලා යන්න ඕනේ මේ වගේ ටිකක් ගැඹුරු වාක්‍ය එකවරම වටහා ගන්න කියවලා පළපුරුද්ද. ශරීර යෝග්‍යතාවයේ සැබැඳි ඇවිදින ලද පියවර සංඛ්‍යාව මේ අර පැළඳිය හැකි wearable computing කියලා කියන අංගෝපාංග ශරීරයේ පළඳින දේවල් හරහා අද මේ ශරීරයක තියෙන ක්‍රියාකාරකම් මනින එකට සංවේදක ජාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සෙන්සර් ජාලයක් ඕනි වෙන්නේ නැහැ. ඒ නිසා මේක උදාහරණයක් වෙන්නේ නැහැ සංවේදක ජාලයකට. සංවේදක ජාලයක් කියන්නේ තැන් තැන් වල තියෙන විවිධ ස්ථානවල තියෙන දේවල් සංවේදනය කරලා ග්‍රහණය කරගන්න පද්ධතියකට තමයි සංවේදක ජාලයක් කියලා කියන්නේ. දැන් පරිසර සංවේදනයේ ස්ථානීය පරිගණනය හා සමානයන් සමග වඩා ඉහළ ක්‍රියාකාරීත්වයක් සංවේදනය කිරීමට හැකියාව ඇති තොරතුරු පද්ධතියක් GIS ලෙස හැඳින්වේ. එතකොට GIS කියන එක පරිසර සංවේදනයේ ස්ථානීය පරිගණනය එමුණත් මේකේ පිළිතුර ඒ පමණයි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය විද්‍යුත් වාණිජ්‍ය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහසුනම් කවරක්ද? විද්‍යුත් වාණිජ්‍ය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහසුනම් කවරක්? අපිට කලිනුත් හම්බුණා විද්‍යුත් වාණිජ්‍ය ගැන. දැන් මඩත් පුළුල් අර්ථය තමයි e-business කියන එක. එතකොට e-business වල කොටසක් විය හැක කියන එක නිවැරදි. e-business වල කොටසක් කියලා අපි අඳුරගත්ත කලින් ඒ වගේම විවිධ බහුවිධ ව්‍යාපාර තනිතොරතුරු පද්ධතියකට ඒකාබද්ධ කිරීමට උදව් කරයි. ඒ ව්‍යාපාර සහ ඒවායේ පාරිභෝගිකයට අන්තර් කිරීම සඳහා සකසා ඇති වේදිකා සමූහයකි. google.com යන ජනප්‍රිය විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවියකි. ඒකෝර අපිට මෙන්න මේ ප්‍රකාශ දෙක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. 4යි 5යි දැනට ලංකාවේ සමාගම නැහැ කියන එකයි google.com විද්‍යුත් වාණිජ්‍යයට අයිති වෙබ් අඩවියක් කියන එකයි. එහෙම වුණාම වඩාත් නිවැරදි වෙන්නේ අංක 1. 45 පාසනා කුමක් කෘත්‍රිම බුද්ධිය සඳහා යෙදුවක් නොවන්නේද? කෘත්‍රිම බුද්ධිය සඳහා යෙදුවක් නොවන්නේද කියලා අහනවා. ස්වයං ඉගෙනුම් ලබන රොබෝරුන් වෘත්තිකයන් සඳහා විශේෂඥ පද්ධති, ස්මාර්ට් දුරකථන, විද්‍යුත් වාණිජ්‍ය වේදිකා මත වූ නිර්දේශක පද්ධති, අත්අකුරු හඳුනා ගැනීමේ පද්ධති. එතකොට නොවන දේ තමයි මෙතන ස්මාර්ට් දුරකථනය. මොකද ස්වයං ඉගෙනුම් ලබන රොබෝරු තුල කෘත්‍රිම බුද්ධිය අනිවාර්යෙන් අන්තර්ගත කරන්න වෙනවා. වෘත්තිකයන් සඳහා විශේෂඥ උපදේශන පද්ධති, උපදේශක පද්ධතියක් නිර්මාණය කිරීමේදී යම් ප්‍රමාණයකට ස්වයංක්‍රීය වැඩ කරන කෘත්‍රිම බුද්ධියක් තියෙන්න ඕනේ. විද්‍යුත් වාණිජ්‍ය වේදිකා මත වූ නිර්දේශක පද්ධති. ඒ e-commerce වෙබ්සයිට්ස් වල පාරිභෝගිකයන්ට උදව් කරන පද්ධතියක් මෙන්න මේ වගේ නිර්දේශක පද්ධති තියෙනවා. ඒවත් කෘත්‍රිම බුද්ධිය අනුව තමයි කටයුතු කරන්නේ. අත්අකුරු අනිවාර්යෙන් හඳුනා ගැනීමත් කෘත්‍රිම බුද්ධිය පදනම් වෙනවා. ඒ නිසා මේකට පිළිතුර විදිහට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3යි. ඊට 2016 49 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් මෘදු ප්‍රකාශ සලකා බලන්න. මෘදුකාංග ඒජන්තවරු පරිගණක ක්‍රමලේඛ වේ. හරි නිවැරදි. ඇතැම් පරිගණක වෛරස් මෘදුකාංග ඒජන්තවරුන් ලෙස සැලකිය හැකිය. සියලු මෘදුකාංග ඒජන්තවරුන්ට පරිශීලක අතරුමුණක් පවතී. ඒක එක වෙලාවම කියන්න බෑ. ඒ නිසා A හා B කියලා පිළිතුරක් තියෙනවා නම්
ඒක තමයි බාර ගන්න වෙන්නේ. මොකද ඇතැම් පරිගණක වෛරස මෘදුකාංග නරක පැත්තෙන් උනත් ඒජන්ට්ලා විදිහට තමයි ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා දෙක පිළිතුර නිවැරදි කියලා බාර ගන්න වෙනවා. ඊළඟට 2016 2015 මම හිතන්නේ මෘදුකාංග නියෝජිතවරු සම්බන්ධයෙන් වැරදි වන්නේ පහත් සඳහන් කුමක්ද? යම් ප්‍රමාණයකට ස්වාධිකාරයේ ඔටෝනොමස් පෙන්වුම් කරයි ප්‍රතික්‍රියකක පද්ධතිවල උපකුලකයක් වේ. එතකොට ස්වාධිකාරයක් පෙන්වුම් කරනවා කියන එක හරියි. උපකුලකයක් වේ කියන එක රියැක්ටිව් සිස්ටම්ස් වල උපකුලකයක් වෙනවා කියන එක හරියි. ගෝල් ඔරියන්ටඩ් නිසා ප්‍රොඇක්ටිව් වෙනවා කියන එකත් හරියි. විද්‍යුත් වාණිජ්‍ය ඉලෙක්ට්‍රොනික කොමර්සෝන්ගේ ප්‍රධාන යෙදුම් ශාස්ත්‍රයේ වේ වැරදි ප්‍රකාශය අහන්නේ බහුනියෝජිත පරිසරයකදී වුන් සෑම විටම එකමුතු වේ. ඒතර වැරදි විදිහට එහෙමනම් වඩාත් පිළිතුරු ගැලපෙන පිළිතුරු වෙන්නේ මෙන්න මේ අවසාන පිළිතුර. බහුනියෝජිත පද්ධතියකදී සෑම විටම එකමුතු වෙනවා කියන එක හරියටම කියන්න බෑ. මොකද විද්‍යුත් වාණිජ්‍ය වල තමයි මෘදුකාංග නියෝජිතවරු ඒ නිසා අංක 5. කෘත්‍රිම බුද්ධි ක්‍රමෝපාය සඳහා පහසුනම් කවරක් උදාහරණ වන්නේද? ස්නායු ජාල, ඥාන ප්‍රවේණී ඇල්ගොරිතම, සාර්වත්‍රික පරිගණනය. ස්නායු ජාල හරි, ඥාන ප්‍රවේණී ඇල්ගොරිතමත් හරි, යුබික්වස් කම්පියුටිං කියන එක නැත්නම් සාර්වත්‍රික පරිගණනය කියන එක බැහැර කරන්න වෙනවා. මොකද මෙතන දීලා තියෙන පිළිතුර එක්ක A එක්ක B එක්ක A හා B, A හා C, B හා C. C සම්බන්ධ වෙලා තියෙන පිළිතුරු දෙකක විතරයි. එතකොට ඒකෙදි අපිට මේ දෙක මග ඇරෙන නිසා A හා B තමයි බාර ගන්න වෙන්නේ නිවැරදි පිළිතුරු විතර. එතකොට කෘත්‍රිම බුද්ධියක් අර කියපු සාර්වත්‍රික පරිගණනය තුළ අන්තර්ගත වෙන්නේ නැහැ. 2014 අවුරුද්දේ 45 පහත පද්ධතිය අතුරින් සෑම විටම කෘත්‍රිම බුද්ධිය පදනම් වන පද්ධති මොනවද අහනවා. විශේෂඥ පද්ධති සෑම විටම කෘත්‍රිම බුද්ධිය තියෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් බහු ඒජන්ත පද්ධති වලත් අන්තර්ගත වෙනවා. ඒ වගේම සෑම විටම කියලා තියෙන නිසා එන්ටර්ප්‍රයිස් රිසෝස් දැන් ERP පද්ධති වල එහෙම නැත්නම් ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති වලත් භූගෝලීය තුරුතුරු පද්ධති වලත් සෑම විටම ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒක දීලා තියෙන පිළිතුරු අනුව අපිට පිළිතුරු දෙක බැගින් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා A හා C තමයි බාර ගන්න පුළුවන්. 49 මෘදුකාංග නියෝජිතවරු සම්බන්ධයෙන් පහත සඳහන් වගන් සලකා බලන්න. මෘදුකාංග නියෝජිතයෙකුට ඔහුගේ සැලසුම් අරමුණු සපුරා ගැනීමට ස්වායත්තව ක්‍රියා කිරීමට හැකියාවක් ඇත. ඒක හරියි. මෘදුකාංග නියෝජිතයෙකුට පරිශීලකයන්ගේ අරමුණු සපුරා ගැනීම සඳහා පරිශීලක යොමු වලින් ක්‍රියා කිරීමට හැකියාවක් ඇත. බහු නියෝජිත පද්ධතියක් සමන්විත වන්නේ අන්තර් ක්‍රියාකාර හරි. එතන නැවතත් පිළිතුරු දෙසට හැරුණොත් මේ තුනම හරි කියලා පිළිතුරක් නැහැනේ. ඒ නිසා අපිට A හා C කියන පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ. මොකද A හා B කියන පිළිතුරට වඩා අපිට C අනිවාර්යෙන් හරි බව දන්නවා. එතකොට C සහ A එහෙමනම් තියෙන පිළිතුර වෙන්නේ අංක 5. එතකොට අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා B සෞත්‍රය අංක 5. හොඳයි 2013 22 ප්‍රශ්නය. ව්‍යාපාරයකට සම්බන්ධ පහත් දැක්වෙන උපලක්ෂණ සලකන්න. සේවා සැපීමේ වේගය, මිලදී ගැනීම සහ බෙදා හැරීම, යවුණු භාණ්ඩවල ආරක්ෂාව, ඉල්ලුම් කරන දායකවල ගුණාත්මකභාවය හා විශ්වසනීය භාවය. දැන් මේකේ අවාසි අහන්නේ. අවාසි පැහැදිලිවම යවුණු භාණ්ඩයේ ආරක්ෂාව පිළිබඳ අවාසියක් තියෙනවා. ගුණාත්මක භාවය සහ විශ්වසනීය භාවය පිළිබඳ අවාසියක් තියෙනවා. ඊ ව්‍යාපාරවලදී. එහෙමනම් C හා D කියන ප්‍රකාශක දෙක තමයි පිළිතුර. අවාසි. ඊළඟට සාර්වත්‍රික ආගණනය. සාර්වත්‍රික ආගණනය කියුවාම සෑමතැනකම පවතින ඩිවයිසස් උපාංග එක රාශී කරලා පරිගණනය සිදු කිරීම ආගණනය කිරීම තමයි සාර්වත්‍රික ආගණනය කියලා කියන්නේ. කම්පියුටරෙහිදී පරිශීලකයාට ස්ථානීය වගේම දුරස්ථව මේ සේවා දෙකම ලබා ගන්න පුළුවන්. ඒතර පිළිතුරු අංක 2. 2012 30 ප්‍රශ්නය. විදේශ රටක රැකියාවක නියුතු පුද්ගලයෙක් ලංකාවේ වෙසෙන සියමාවට සමාගමක වෙබ් පාදක යෙදුමකට වෙබ් පාදක යෙදුමක් යොදාගෙන පන්දින ත්‍යාගයක් ලැබෙන්න සලස්වනවා. ඒ කියන්නේ මාර්ගගත ඇණවුමක් ඇති කරනවා. ඒතර මෙතනදී අහනවා මේක හොඳින්ම වර්ග කරන්න පුළුවන් මෙන්න මේ කාරණේ. මාරිවෝකියාගෙන් ව්‍යාපාරයට කියන කාරණේ තමයි පිළිතුර වෙන්නේ. හොඳින්ම වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්නේ පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට. මොකද පාරිභෝගිකයා ඉන්නවා මෙතන මාර්ගගත ඇණවුම සිද්ධ කරන්නේ වෙබ් පාදක ආයතනයකට.
32 පහසු සඳහා ලාක්ෂණික සලකා බලන්න. ස්වතන්ත්‍ර ගතික පරිසරවලදී ක්‍රියාකාරීත්වයේ කාර්යයන් කාලවකවානුවකට සීමා වීම බහුලව වර්ධනය වන තොරතුරු සමග අන්තර්ක්‍රියාකාරීත්වය. ඒතර මෘදුකාංග කාරකයක් ඒජන්ට් කෙනෙක්ගේ ලාක්ෂණික මොනවද කියලා මෙතනින් අහනවා. ඒතර අනිවාර්යයෙන්ම ස්වතන්ත්‍ර වෙන්න ඕනි. ගතික පරිසරවලදී ක්‍රියාකාරීත්වයේ වැදගත්. බහුලව වර්ධනය වන තොරතුරු සමග අන්තර්ක්‍රියාවක් වීමත් වැදගත්. ඒ නිසා A B D තමයි ලබා ගන්න තියෙන පිළිතුර. සාර්වත්‍රික ආගරණයේ ප්‍රයෝජනවත් වන්නේ. ඒතර සාර්වත්‍රික ආගරණය අපිට මෙතන තියෙන දේවල් වලින් මහා පරිමාණයේ විභාග ප්‍රතිඵල සැකසුම කියන එකට බෑ. ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ATM අදාළ නැහැ. විපණුම් පොළ යන්ත්‍ර, බිත්ති ඔරලෝසුවක් පාලනය මේ කියන කාරණා හතරටම වඩා පිළිතුර විදිහට අපිට ගන්න තියෙන්නේ මේ කස්ටමයිසේෂන් පරිසර අභිරුචිකරණය. නැත්නම් මේකෙන් අදහස් කරන්නේ තමන් වටපිටාවේ තියෙන පරිසරයේ සම්බන්ධ කස්ටමයිසේෂන් එකක්. මොකද තමන්ට ගැළපෙන ආකාරයට වෙනස්කම් කර ගැනීම මේ හැකියාව. විවිධ උපාංග සවි කරලා දැන් ගොවි වලට වතුර සැපීම, එතකොට නිවසේ විදුලි පහන් දැල්වීම මේවා ස්වයංක්‍රීයව සිද්ධ කරන්න එකිනෙක සම්බන්ධිත පද්ධති නිර්මාණය කරන්න පුළුවන් සාර්වත්‍රී ආගරණයේ මගින්. ඒක පිළිතුර අංක 1. 2011 17 වෙනි ප්‍රශ්නය පුද්ගලයෙකු තම නිවසේ සිට ගුවන් ටිකට් පතක් ලබා ගැනීමට අයත් වන්නේ ලබා ගැනීම අතර කුමන විද්‍යුත් වාණිජ්‍ය වර්ගයටද? උත්තර පුද්ගලයෙක් B2C ආකාරය තමයි ව්‍යාපාරයේ ඉඳලා පුද්ගලයා වෙත අලභ්‍ය සිද්ධ වෙන්නේ. පහත් දැක්වෙන ඇතුරින් විද්‍යුත් වාණිජ්‍ය සඳහා උදාහරණයක් නොවන්නේ. මෙන්න මේ කොටස් වෙළඳපොළ මිල ගණන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය කිරීම විද්‍යුත් වාණිජ්‍යයට උදාහරණයක්. කොටස් මිලදී ගැනීම තරවකාර සමාගම් හරහා අන්තර්ජාලය තුලින්ම සිදු කිරීම විද්‍යුත් වාණිජ්‍ය. ණය කාඩ් භාවිතයෙන් ආනයනය කිරීම විද්‍යුත් වාණිජ්‍ය. අන්තර්ජාලය හරහා ගෙවීමෙන් පොත් මිලදී ගැනීම විද්‍යුත් වාණිජ්‍ය. මුත් ආයතනයක වේතනය සකස් කිරීම සඳහා පරිගණක යොදා ගැනීම වෙනම කාරණයක්. ඒ නිසා අංක 4 තමයි උදාහරණයක් නොවන්නේ විද්‍යුත් වාණිජ්‍ය සඳහා. 32 මාර්ගගත සේවා ඔන්ලයින් සර්විසස් පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. පාරිභෝගිකයාට මාර්ගගත සේවා ප්‍රවේශ හැකියාව තිබිය යුතු වීම. පාරිභෝගිකයා ගෙවීම් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණයක් තිබිය යුතු වීම. කිසියම් භාණ්ඩයක් සඳහා එනම් කරන විටදී පාරිභෝගිකයාගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වීම. සේවාදායකයා මාර්ගගත සේවා සැපිය යුතු වීම. පාරිභෝගිකයා සහ සේවාදායකයා යන දෙදෙනාම එකම භූගෝලීය ප්‍රදේශයක සිටිය යුතු වීම. එතකොට මාර්ගගත ඇනවුමකදී අත්‍යවශ්‍ය වෙන්නේ මොනවද අහනවා. එතකොට අත්‍යවශ්‍ය වෙන්නේ පාරිභෝගිකයාට මාර්ගගතව සම්බන්ධ වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණයක් තියෙන මේ පාරිභෝගිකයාට ගෙවන්න. නමුත් අනන්‍යතාවය තහවුරු කිරීම සහ මාර්ගගතව සේවාව සැපයීම මෙන්න මේක අවශ්‍යයි. සේවාදායකයා මාර්ගගතව සේවා සපයන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මේ නිසා මෙන්න මේ අංක 3 මෙන්න මේ පිළිතුර තමයි ABD කියන පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ. එකම භූගෝලීය ප්‍රදේශයක සිටීම අවශ්‍ය නැහැ. ඒව නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔන්ලයින් පිළිබඳ මෙන්න මේ කාරණා 3 සාර්ථක වෙන්න ඕනේ. පහත් දැක්වෙන පරිගණක යෙදුම් සලකන්න සංචාරකයන්ට ඔවුන් දැන් සිටින ස්ථානයේ පදනම් කරගැනීම මඟ පෙන්වීම රථ වාහන අභිරුචිකරණය අන්තර්ජාලය හරහා ප්‍රචාරණය දේශීය පරිසර අභිරුචිකරණය. ඒතර සාර්වත්‍රික ආගරණීය මගින් වඩාත්ම ප්‍රතිලාභ ලබා ඇත්තේ පහත් දැක්වෙන කවරක්ද? එතකොට අනිවාර්යයෙන්ම දේශීය පරිසර අභිරුචිකරණය කියලා කියන එක customization of domestic environment. එතකොට ඒක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් එක අනිවාර්යයෙන්ම සාර්වත්‍රික පරිගණක ආගරණයේ වාසියක්. රථ වාහන අභිරුචිකරණය සඳහාත් customization of automobiles ඒකත් මේකේ ලැබෙන වාසියක්. සංචාරකීන්ට තමන් සිටින ස්ථානය පදනම් කරගැනීම මඟ පෙන්වීමටත්
වෙනත් ස්ථානයක ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් වෙනවා සාරත්‍රි ආගරණය හරහා. එhmenan ABD තියෙන උත්තරේ අංක 5 අංක 4 මේ පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ.